ආයිබෝවන් සුබ උදෑසනක් දුපතේ අද අප ස්වාධීන රූපවාහිනී සේවයේ මෙවන තක්ෂලා වැඩසටහනේ භෞතික විද්‍යා පාඨමාලාවේ ශේෂ්ත්‍ර පිළිබඳව දැනුම දෝල පුතාලත් සමග සාකච්ඡා කරන්න සූදානම් වන්නේ. ඒ අර්ථය අප ශේෂ්ත්‍ර පිළිබඳව මාතෘකා තුනක් යටතේ දෝල පුතාලට විස්තර කරනවා. අප ශේෂ්ත්‍ර පිළිබඳව සාකච්ඡා කරන ලබන්නේ එකක් ගුරුත්ව ශේෂ්ත්‍ර පිළිබඳවත් විද්‍යුත් ශේෂ්ත්‍ර පිළිබඳවත් චුම්බක ශේෂ්ත්‍ර පිළිබඳවත්. අතරම ද්වීපිත ශේෂ්ත්‍ර පිළිබඳව අප හැඳින්වීමක් කරොත් ශේෂ්ත්‍රයක් කියනවෙන අප අදහස් කරන්නේ කිසියම් වස්තුවක් අවට බලපෑම් ඇති කළ හැකි ප්‍රදේශයක් අපි හඳුන්වනවා ශේෂ්ත්‍රයක් කියලා. ඒ අර්ථය අප ගුරුත්ව ශේෂ්ත්‍ර පිළිබඳව සාකච්ඡා කරන විට ස්කන්ධයක් අවට බලපෑම් ඇති කළ හැකි ප්‍රදේශයක් අපිට විස්තර කරන්න පුළුවන් ගුරුත්ව ශේෂ්ත්‍රයක් ලෙසත් එලෙසම ආරෝපණයක් අවට බලපෑම් ඇති කළ හැකි ප්‍රදේශයක් අපිට විස්තර කරන්න පුළුවන් විද්‍යුත් ශේෂ්ත්‍රයක් ලෙසත් ඒ වගේම චුම්බක ශේෂ්ත්‍රයක් ලෙස අපිට විස්තර කරන්න පුළුවන් චුම්බකයක් හෝ ධාරාව රැගෙන යන සන්නායකයක් අවට හෝ චලනය වන ආරෝපණයක් අවට හට ගන්නා ශේෂ්ත්‍රයක් පිළිබඳ විස්තර කිරීමට අපිට කියනවා චුම්බක ශේෂ්ත්‍ර කියලා. ඒ අර්ථය අප පළමුව ගුරුත්ව ශේෂ්ත්‍ර පිළිබඳව සාකච්ඡාව ආරම්භ කරමු. මා පළමුව අර්ජුන් සර්ට ආරම්භ කරන්න අවස්ථාව. ඔව්. ගුරුත්ව ශේෂ්ත්‍ර යටතේ අපිට සාකච්ඡා කිරීමට තිබෙන්නේ ස්කන්ධ අතර ඇතිවන්නා වූ ගුරුත්වාකර්ෂණ බලය සම්බන්ධවයි. මෙයත් බල ශේෂ්ත්‍රයක්. බල ශේෂ්ත්‍ර විශේෂයෙන්ම අපිට සඳහන් කළ හැකි දෛශික ශේෂ්ත්‍ර විශේෂයක් විදියට ගුරුත්වාකර්ෂණ බල ශේෂ්ත්‍රය ඇත්තෙන්ම අනිත් බල ශේෂ්ත්‍ර වලට වැඩිය වෙනස්කමක් තිබෙනවා. මේ බල ශේෂ්ත්‍රය තුලදී පවතින්නේ ආකර්ෂණ බල පමණයි. නමුත් විද්‍යුත් ශේෂ්ත්‍රවල සහ චුම්බක ශේෂ්ත්‍රවලදී ආකර්ෂණ බල සහ විකර්ෂණ බල යන දිත්තේම ගැනෙනවා. මෙහිදී අප මුලින්ම අපිට යොමු වෙන්න පුළුවන් ගුරුත්වාකර්ෂණය පිළිබඳ නිව්ටන්ගේ නියමයට. එහිදී අප සාකච්ඡා කරනවා වස්තු දෙකක් අතර සිදුවන ආකර්ෂණ බලය. ඇත්තම වස්තු දෙකක් අතර ආකර්ෂණ බලය අපිට සමීකරණයක් මගින් ලියන්න පුළුවන් නේද? ඔව්. ඇත්තටම නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමයට අප විස්තර කරන්නේ කිසියම් ස්කන්ධ දෙකක් අවකාශයේ පවතින විට එම ස්කන්ධ දෙක අතර පවතින අන්‍යෝන්‍ය ආකර්ෂණ බලය අන්‍යෝන්‍ය ආකර්ෂණ බලය එක් ස්කන්ධයේ විශාලත්වයට අනුලෝම ලෙසත් ඒවායි ධාරාවයත් එහි දුර අතර වර්ගයට ප්‍රතිලෝම ලෙසත් සමානුපාතික වන බව අප සමීකරණයක් මගින් පෙන්වා දෙන්න පුළුවන්. එය අපේ ඉදිරියට ගියොත් රූපේ දෝලපතලට පේනවා M1 M2 ස්කන්ධ දෙක අතර පවතින අන්‍යෝන්‍ය ආකර්ෂණ බලය F නම් එය ඇත්තටම ආකර්ෂණ බල සමානයි F1 F2 කියවට ආකර්ෂණ බල සමානයි. එය අපට ලබා ගන්න පුළුවන් M යට R වර්ග. එතකොට එතන සමානුපාතිකත්ව නියතය ලෙස අපට ලැබෙනවා සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියතය. එය අප සංකේතවත් කරනවා කැපිටල් G අක්ෂරයෙන්. එය පරීක්ෂණාත්මකව අපි හොයා ගන්නා විට 6.67 වැඩි කිරීම 10^11ක් ලෙස ලැබෙනවා. මෙය නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය ලෙස අප හඳුන්වනු ලබනවා. ඔව්. ඉන් අනතුරුව අපිට යොමු වෙන්න පුළුවන් ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය සම්බන්ධව. මෙහිදී ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක පිහිටි කිසියම් ලක්ෂයක් මත තබන ලද ඒකීය ස්කන්ධයක් මත බලපෑම එහෙම නැත්නම් ගුරුත්වාකර්ෂණ බලය කොපමණද යන්නයි මෙයින් කියවෙන්නේ. මේ යටතේ අප පෙන්වා තිබෙනවා M ස්කන්ධයක් තැබුවොත් ඒ මත බලය F නම් ගුරුත්වාකර්ෂණ බලය F නම් ඒ සඳහා අපට ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය සඳහා සමීකරණයක් ලබා ගත හැකි G සමානයි F බෙදීම M ලෙස එමෙන්ම F සමානයි mg ලෙස F බලය උක්ත කරගත හැකි. එමෙන්ම ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය අප ඒ වස්තුව මත තැබුවොත් කොහොමද ඒක විස්තර කරන්නේ? අප පෘථුවිය උදාහරණයක් ලෙස ගත්තොත් පෘථුවිය මත ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය අපි සැලකුවාම අපට පෘථුවිය අරය සාමාන්‍ය 6400 කිලෝමීටර වගේ. එවිට පෘථුවිය මත ගුරුත්ව ශේෂ්ත්‍ර තීව්‍රතාවය කැපිටල් G නම් සිම්පල් G නම් අපට ලැබෙනවා GM යට කැපිටල් R වර්ග. මෙහි M යනු පෘථුවියේ ස්කන්ධය. R වර්ගය යනු පෘථුවියේ අරයේ වර්ගය. එවිට අපට එය ආසන්න ලෙස 10ට ආසන්න අගයක් ලැබෙනවා. ඇත්තටම 9.98ක් වගේ ඒ 10 ලෙස අප ගැටලුවේදී බොහෝ විට සාකච්ඡා කරනවා. දුලපතල ඇත්තටම මේක වැදගත් වෙන දුලපතලට අපේ ප්‍රශ්න පත්‍රයේ දුලපතලට දෙන්නේ G සමානයි 10යි NKG ඍණ 1. අපි නමුත් බොහෝ විට භාවිතා කරන්නේ MS ශ්‍රේණිය ගුරුත්වජ ත්වරණය ලෙස. නමුත් ඇත්තටම මෙය
දුලපතාලට පේනවා බලය F නම් එයා මයින ඒකකය නිව්ටන්, ස්කන්ධය kg, එතකොට කිලෝග්‍රෑමෙට් නිව්ටන් නිසා අපට දක්වන්න පුළුවන් මං හිතන්නේ. ඒ පිළිබඳව ගැටලුවක් ඇති කරගත යුතු නැහැ. ඉන් අනතුරු අපිට යොමු වෙන්න පුළුවන් ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය එහි දුරත් සමග වෙනස් වෙන ආකාරය, විචලනය වෙන ආකාරය. එය පැහැදිලිව අපිට ප්‍රස්ථාරයක් මගින් ඉදිරිපත් කරන්න පුළුවන්. මෙම ප්‍රස්ථාරයේ දැක්වෙන පරිදි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය ඇත්තෙන්ම මෙය එකයට r වර්ගයට සමානුපාතික ලෙස වෙනස් වෙන බව අපිට දක්වන්න පුළුවන් නේද? ඔව් ඊට හේතුව ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය g සමානයි gm යට r වර්ගය. එවිට m හා කැපිටල් G නියතයි. එවිට දෝලපතාලට තේරෙනවා g සමානුපාතිකයි එකයට r වර්ගය. එතකොට අපට ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය රූපේ පරිදි ප්‍රතිලෝම සමානුපාතික වෙන ලෙස අපිට ලබා ගන්න පුළුවන්. ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය අනන්තය දක්වා යනමුත් අපට විස්තර කරන්න පුළුවන් තෝරාගත් ප්‍රදේශයක් සඳහා එහි බලපෑම කෙතෙක්ද යන්න. මේ සඳහා අපට ස්කන්ධය තුලදීත් අපට ඇත්තටම මේ ප්‍රස්ථාරය පෘථුවිය වගේ වස්තුවක් සැලකුවාම පෘථුවියේ ඝනත්වය ඒකාකාර නොවේ. පෘථුවිය මැද පවතින්නේ ගොඩාක් දුරට ලාවා. ඒතකොට ද්‍රව පාෂාණයක්. ඉන්පසු පෘථුවිය මතු පිටට එද්දී පෘථුවිය කබල පවතිනවා. මැදේ පවතින්නේ ලාවා ඝන පාෂාණ එකට වූ ප්‍රතිශතයක්. එවිට ඝනත්වයේ ඒකාකාර වෙන්නේ නැහැ. නමුත් ඝනත්වයේ ඒකාකාර බව උපකල්පනය කරොත් අපිට පෘථුවියේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය බිඳුවේ ඉඳන් r දක්වා r දක්වා අපට y සමානයි mx ආකාර ලෙස ලැබෙනවා. එවිට අපට මුළු තීව්‍රතා ප්‍රස්ථාරය දෙන්න පුළුවන් රූපේ පරිදි y සමානයි mx ආකාර ලෙසත් r දක්වා ඉන්පසු ප්‍රතිලෝම සමානුපාතික ලෙස. ඉන් අනතුරු අපිට යොමු වෙන්න පුළුවන් ගුරුත්වාකර්ෂණ විභවය යන්නට. ගුරුත්වාකර්ෂණ විභවය යන්න අප අර්ථ දක්වන්නේ කොහොමද? ඔව් ඇත්තටම විභවය ලෙස අපි අර්ථ දක්වන්නේ අනන්තයේ පවතින ඒකක ස්කන්ධයක් සලකන ලද ගුරුත්වයේ කිසියම් ලක්ෂයකට රැගෙනීම සඳහා කළ යුතු කාර්ය ප්‍රමාණය. ඇත්තටම එවිට අනන්තයේ සිට යම් ගුරුත්ව ශේෂ්ත්‍රයකට වස්තුව රැගෙන ඉන්න අපට කාර්යයක් කරන්න ඕනේ නැහැ. එබැවින් අපට ගුරුත්වජ විභවය මෙහිදී ඍණ විභවයක් ලෙස ලැබෙන්නේ. එවිට අපට දුලපතාලේ පේනවා v සමානයි ඍණ w බෙදීම m. m කියන්නේ ස්කන්ධය, w කියන්නේ කළ යුතු කාර්ය ප්‍රමාණය. එවිට අපට එම සමීකරණයෙන් ව්‍යුප්පන්නයක් ලෙස ලබා ගන්න පුළුවන් v සමානයි ඍණ gm යට r ලෙස. එතකොට g අනු නැවත සර්වත්‍ර ගුරුත්වාකර්ෂණීයතය, m යට අපි සලකන ලද ස්කන්ධය, r යනු එම ස්කන්ධයේ කේන්ද්‍රයේ සිට පවතින දුර. ඇත්තට මේක ගොඩාක් වැදගත්. දුලපතාලා දැනගන්න ඕන හැම වෙලාවම දුරමයින් ලැබෙන කේන්ද්‍රයේ සිට. පෘථුවියේ උනත් කේන්ද්‍රයේ සිට මෙනිය යුතුයි. මේ ප්‍රස්ථාරයේ පිළිබඳ ඔබ සැලකිලිමත් විය යුතුයි. ඉන් අනතුරු අපිට යොමු වෙන්න පුළුවන් මේ ප්‍රස්ථාර වලින් පසු අප ගුරුත්වාකර්ෂණයේ යෙදීම, ඇත්තෙන්ම ගුරුත්වාකර්ෂණය ප්‍රයෝජනයට අරගෙන අප sannivedanaය සහ ඊට වැදගත් ලක්ෂණ වැදගත් දේවල් සඳහා චන්ද්‍රිකා තාක්ෂණය භාවිතා කරනවා. චන්ද්‍රිකා තාක්ෂණයේදී මෙය යොදාගන්නේ ගුරුත්වාකර්ෂණයයි. ඇත්තෙන්ම ගුරුත්වාකර්ෂණයයි. චන්ද්‍රිකා වර්ග දෙකක් පිළිබඳව ප්‍රධාන වශයෙන් දක්වන්න පුළුවන් අපිට. පෘථුවිය පහළ sannivedana චන්ද්‍රිකා සහ එමෙන්ම භූස්ථාවර චන්ද්‍රිකා. ප්‍රධාන වශයෙන් චන්ද්‍රිකා භාවිතා කරනු ලබන්නේ sannivedana කටයුතු සඳහා. එතකොට අප භූස්ථාවර චන්ද්‍රිකා ගැන පැහැදිලි කරොත් භූස්ථාවර චන්ද්‍රිකාවක් යනු කොයි වගේද? ඇත්තටම අප පෘථුවිය වටා හෝ වෙනත් ග්‍රහලොවක් වටා කිසියම් චන්ද්‍රිකාවක් ඉහළ කක්ෂයක කක්ෂගත කිරීමට නම් එහි ආකර්ෂණ විකර්ෂණ බල මැඩ පවත්වමින් සමතුලිතතාවය පවත්වාගත යුතුයි. එවිට චන්ද්‍රිකාවක් කක්ෂයක සමතුලිත කිරීමට අපිට යම් ප්‍රවේගයක් දෙන්න වෙනවා. එම ප්‍රවේගය මගින් කේන්ද්‍ර අපසාරී බලයක් චන්ද්‍රිකාව මත ගොඩනැගෙනවා. එය තුලනය කර ගැනීම සඳහා අபிසාරී බලය ලෙස ගුරුත්වාකර්ෂණ බලය තමයි මෙතනදී යොදාගන්නේ. එහිදී චන්ද්‍රිකා වර්ග ඔබ කිව්වසේ දෙකක් තියෙනවා. පහළ චන්ද්‍රිකා හා භූස්ථාවර චන්ද්‍රිකා. පහළ චන්ද්‍රිකා බොහෝ විට පෘථුවිය වටා වේගයෙන් භ්‍රමණය වෙනවා. බොහෝ විට පෘථුවිය වටා පැය දෙකකට වරක් සෑම පැය දෙකකට වරක්ම පෘථුවියේ යම් ලක්ෂයක් පසු කරන පහළ චන්ද්‍රිකා. නමුත් භූස්ථාවර චන්ද්‍රිකා යන පෘථුවියේ භ්‍රමණ වේගයට තම අක්ෂය වටා භ්‍රමණ වේගය පැය 24යි. එයට සමාන කාලාවර්තයක් සහිතව පෘථුවිය වටා කිලෝමීටර 42000ක් පමණ ආසන්න උසකදී කක්ෂගත කරලා තියෙනවා. ඒවට අපි කියනවා
භූස්ථාවර චන්ද්‍රිකා කියලා. ඉතින් ඉතා වැදගත් වෙන දුල පුතාලා භූස්ථාවර චන්ද්‍රිකාවක් නම් අනිවාර්යෙන් මතක තබා ගත යුතුයි දෝලන කාලාවර්තය පැය 24 බව. කාලාවර්තයේ පැය 24ක් වන පරිදි ඇත්තෙන්ම සමකයට ඉහළින් රඳවන ලද චන්ද්‍රිකාවක් තමයි අපි කියන්නේ භූස්ථාවර චන්ද්‍රිකාවක් කියලා. භූස්ථාවර චන්ද්‍රිකාවක කෙලෙසද අපි භූස්ථාවර චන්ද්‍රිකාවක් කොපමණ උසකින් පිහිටියේද යන්න අපිට ඔප්පු කර පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ සූත්‍රයක් මාර්ගයෙන් අපි දැන් පෙන්වන්නට යන්නේ එහි කෙලෙසද අපි උස ලබා ගන්න කියන එක. අපිට යොමු වෙන්න පුළුවන් ඒකේ සමීකරණ දෙසට මෙහිදී භූස්ථාවර චන්ද්‍රිකාව රඳවා ඇති ස්ථානයට ඇති දුර සඳහන් කර තිබෙනවා. මෙහිදී අප ලබා ගන්නේ කේන්ද්‍ර අභිසාරී බලය ලෙස ගුරුත්වාකර්ෂණ බලය. එහිදී GMM යට R වර්ගය සමාන කරනවා අපි ලබන කේන්ද්‍ර අපසාරී බලයට. කේන්ද්‍ර අපසාරී බලයෙහි අගය කේන්ද්‍ර අපසාරී බලයේ අගයමයි MV වර්ගය යට R. මෙහිදී G සඳහා GM යට R වර්ගයේ පෙර ලබාගත් සමීකරණ ආදේශයෙන් අපිට ලබා ගන්න පුළුවන් GR වර්ගය සමානයි 4යි පයි වර්ගය R වර්ගයේ බෙදීම T වර්ගය. T ලෙස හඳුන්වන්නේ කාලාවර්තයයි. ඉන් අනතුරු අපි අදාළ දත්තයන් ආදේශ කර ගැනීමෙන් පසුව අපට ලබා ගන්න පුළුවන් එහි දුර 42400 කිලෝමීටර් ලෙස. ඉන් අනතුරු අපිට චන්ද්‍රිකාවේ ප්‍රවේගය ලබා ගැනීම සඳහා නැවත v සමානයි 2πr යට t යන්න යොදාගතහොත් නැවත දත්ත ආදේශයෙන් 3.1 කිලෝමීටර per second ලෙස ලැබෙනවා. ඔව් ඒදී 2πr ලෙස ලබාගන්නේ එක් වටයක දුර 2πr බව පුතල දවන්නවා. එවිට දෝලන කාලාවර්තය පෘථිවියේ දෝලන කාලාවර්තය සමානයි. එවිට 2πr බෙදීම t අපට ලැබෙනවා 3.1. එය ඉතා විශාල ප්‍රවේගයක්. තප්පරයට කිලෝමීටර 3ට ආසන්න ප්‍රවේගයක්. විශාල ප්‍රවේගයෙන් කක්ෂය මත ගමන් කළ යුතුයි. මක්නිසාදයත් එහි සමතුලිතතාවය පවත්වා ගැනීම සඳහා අරය ඉතා විශාල වන බැවින්. ඉන් අනතුරු අපට යොමු වෙන්න පුළුවන් චන්ද්‍රිකාවක් වැනි වස්තුවක්. චන්ද්‍රිකාවක් වැනි වස්තුවක් කියපුවාම චන්ද්‍රිකාවක් යනු අපි දන්නා කෘත්‍රිම චන්ද්‍රිකා පමණක් නොවේ. අප දන්නා සඳ පවා චන්ද්‍රිකාවක චලිතයට ආසන්නයි චන්ද්‍රිකාවක් ලෙස අපට හඳුන්වන්න පුළුවන්. එබැවින්ම චන්ද්‍රිකාවක් අප කක්ෂගත කරනවා නම් එහි ඒ සඳහා අපට වියෝග ප්‍රවේගය එසේ නොවේ නම් පොළොව මතින් ගුරුත්වාකර්ෂණය මතින් යෑම සඳහා අවශ්‍ය වන ප්‍රවේගය පිළිබඳව අපට ලබා ගන්න පුළුවන්. ඔව් ඇත්තටම වියෝග ප්‍රවේගය ලෙස අප හඳුන්වනු ලබන්නේ ඕනම පෘථුවිය චන්ද්‍රය ඕනම සිකුරු ඕනම ග්‍රහලෝක සිට එයින් මිදීමට යම් වස්තුවක් ඕනම වස්තුවක් එයින් මිදීමට ලබා දිය යුතු ප්‍රවේගය අප හඳුන්වන ලබන වියෝග ප්‍රවේගය කියලා. ඒකට ඒ ගල් කැටයක් වෙන්නත් පුළුවන්. ඒ ගල් කැටය උනත් මෙම ප්‍රවේගයෙන් අපට විසි කරන්න පුළුවන් නම් එය නැවත පෘථුවිය මතට ලැබෙන්නේ නැහැ. එතකොට මේම වස්තුවේ මිදීම සඳහා ලබා දිය යුතු ප්‍රවේගය අප හඳුන්වනවා ගුරුත්වයේ මිදීම සඳහා වියෝග ප්‍රවේගය කියලා. ඒක ගොඩාක් දුරට දුලපතලා දැනගත යුතුයි. එය ඇත්තටම අදාළ වස්තුවේ විඳීම සඳහා යෙදිය යුතු ප්‍රවේගය එයා පවතින ග්‍රහලෝකයේ ස්කන්ධය එහි අරය මත බොහෝ විට රඳා පවතිනවා. ඒක දුලපතලා දැනගත යුතුයි. එවිට අපට ගන්න පුළුවන් එය පෘථිවිය සැලකුව විට පොළොව මතදී විභව ශක්තිය අප ලබා ගන්න පුළුවන්. විභවයේ ශක්තිය ඍණ gm වතාවක් බෙදීම r වතාවක් එම චන්ද්‍රිකාවේ ස්කන්ධය. එවිට එය සමාන වෙන්න ඕනේ ඊට ප්‍රතිවිරුද්ධව ලබා දිය යුතු චාලක ශක්තියට. එවිට අපට එය සුළු කර විට v වර්ග සමානයි 2r g කියලා ලැබෙනවා. ඒතර g අනු අදාළ ග්‍රහලෝකයේ ප්‍රවේගය. එය පෘථුවිය මත නම් 10 ms ශ්‍රේණියකට දෙකට සමාන වෙනවා. ඒතකොට r යනු එය පෘථුවිය අරය එය කිලෝමීටර 6400 ලෙස අපට ආදේශ කරන්න පුළුවන්. එවිට පෘථුවියෙන් මිදී යාම සඳහා වස්තුවකට 11.3 kms ශ්‍රේණියකට ප්‍රවේගයක් ලබා දී යුතුයි. ඔව්. ඉන් අනතුරු අපට යොමු වෙන්න පුළුවන් චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීමට අවශ්‍ය මුළු ශක්තිය සෙවීම සඳහා ඒ අදාළ ගැටලුවේම තවත් කොටසක් ලෙස එහිදී අපිට ලියන්න පුළුවන් අවශ්‍ය ශක්තිය සමානයි කක්ෂයේදී ශක්තිය අඩු කිරීම පොළොව මත විභව ශක්තිය. මේ සඳහා ද නැවත සූත්‍ර ආදේශ කර ගැනීමෙන් GMM යට R minus GMM R
නැවත අපිට ලැබෙනවා GR වර්ගය M වතාවක් 1යට R ඍණ 1යට සිම්පල් R. මෙහිදී කැපිටල් R යනු පෘථුවියේ අරය සහ සිම්පල් R යනු එහි දක්වා ඇති දුරයි. නැවත කක්ෂයට පවතින දුරයි. මේ සඳහාද දත්ත ආදේශයෙන් ඔබට මෙහි ශක්තිය කොපමණද යන්න ලබාගත හැකියි. ඉන් අනතුරුව කක්ෂයේදී එහි ප්‍රවේගය v නම් එහිදී මුළු ශක්තිය සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න. ඔව් ඇත්තටම කක්ෂයේදී චන්ද්‍රිකාවක් අප මුල් ලෙස සඳහන් කළ පරිදි චන්ද්‍රිකාවක් කක්ෂයේදී සමතුලිත වීමට නම් ඒ කක්ෂයේදී ප්‍රවේගයක් පවත්වා ගත යුතුයි. ඊට හේතුව දුවල පුතාලට තේරෙනවා ඇති අප ගුරුත්වාකර්ෂණ බලය තුලනය කරනු ලබන්නේ එයාගේ පවතින කේන්ද්‍ර අපසාරී බලය හේතුවෙන්. එවිට කේන්ද්‍ර අපසාරී බලයක් යොදන්න නම් mv වර්ගයට r එවිට ප්‍රවේගයක් අත්‍යවශ්‍ය වෙනවා. එවිට කක්ෂයේදී මුළු ශක්තිය සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න ලෙස දුවල පුතාලට ලැබෙනවා. ඒ සඳහා මේ ප්‍රකාශන ලබා ගැනීමේ හැකියාවත් විභාගයට බලාපොරොත්තු වෙනවා. එවිට දැනගත යුතුයි කක්ෂයේදී මුළු ශක්තිය සමානයි කක්ෂයේදී විභව ශක්තිය දන චාලක ශක්තිය එකතුව. ඒතර විභව ශක්තිය අපට ලබා ගන්න පුළුවන් GM M යනු කැපිටල් M කියන්නේ පෘථිවි ස්කන්ධය, සිම්පල් M කියන්නේ චන්ද්‍රිකාවේ ස්කන්ධය, යට R යනු චන්ද්‍රිකාවේ කක්ෂයට පවතින ආරය. ධන භාගය mv වර්ගය. මෙහිදී එකම පද වලින් ආදේශ කරගත යුතු නිසා mv වර්ග වෙනුවට අපට දාන්න පුළුවන් භාගය mv වර්ගයට r සමානයි gmm යට r ආදේශ කරාම mv වර්ග වෙනුවට අපට දාන්න පුළුවන් gmm යට r. එවිට අපට මුළු ශක්තිය ලැබෙනවා කැපිටල් G කැපිටල් M r 2r ලෙස. අතරම දත්ත ආදේශයෙන් එහි ශක්තිය ගණනය කරගන්න අපට පුළුවන් පස්සේ. ඉන් අනතුරු අපට යොමු වෙන්න පුළුවන් නව දෙවන කොටස සඳහා ශේෂ්ත්‍රවල එහිදී අපි විද්‍යුත් ශේෂ්ත්‍ර පිළිබඳ සාකච්ඡා කරන්න යොමු වෙන්න පුළුවන්. ඔව් ඇත්තටම ගුරුත්ව ශේෂ්ත්‍රවල බොහෝ දුරට ඉන්නේ පුංචි සීමාවක්. ගුරුත්ව ශේෂ්ත්‍රය යන යනුවෙන් හඳුන්වන්නේ පුංචි සීමාවක් තුල කතා කරන මාතෘකාවක් පමණයි. එහිදී ගොඩාක් දුරට වියෝ ප්‍රවේගය, ගුරුත්වාකර්ෂණ බලය, ගුරුත්ව ශේෂ්ත්‍ර තීව්‍රතාවයේ විභවය හා චන්ද්‍රිකා පිළිබඳව පමණයි ඇසීම සිදු කරන ලබන්නේ. එදී වෙනත් ප්‍රශ්නයකට දුලපුතලයෙන් අහනවා නම් එදී බොහෝ විට ඡේදයක් දෙනවා. ඡේදය විස්තර කළා ඡේදය ආශ්‍රිතව කළු කුහර එවැනි સિદ્ધාන්තයක් විස්තර කරමින් මේ ප්‍රශ්නය ඉදිරියට ගෙන යන්න පුළුවන්. වැඩිපුරම අප සාකච්ඡා කර යුත්තේ ඊළඟ මාතෘකාව පිළිබඳව. ඔව්. මේ මාතෘකාවේදී අප සාකච්ඡාවට බඳුන් කරන්නේ විද්‍යුත් ශේෂ්ත්‍ර පිළිබඳව. විද්‍යුත් ශේෂ්ත්‍රයක් ඇතිවීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ විද්‍යුත් ආරෝපණයක්. විද්‍යුත් ආරෝපණ පිටපත් සැලකීමේදී විද්‍යුත් ආරෝපණ වර්ග දෙකක් අපට හමු වෙනවා. එක විද්‍යුත් ආරෝපණයක් විදිහට ඍණ ආරෝපණත් අනෙත් විද්‍යුත් ආරෝපණයේ විදිහට ධන ආරෝපණත් අපට ලැබෙනවා. මේ රූපයේ දක්වා ඇති පරිදි මෙහිදී අර පෙර සඳහන් කළ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රවල දක්නට ලැබුණේ ආකර්ෂණ බල පමණයි. නමුත් මෙහිදී ආකර්ෂණ සහ විකර්ෂණ බල දිත්තේම දක්නට ලැබෙනවා. මෙහි ශේෂ්ත්‍රය ගැන සඳහන් කරොත් ඍණ ආරෝපණ සඳහා ශේෂ්ත්‍රය ඍණ ආරෝපණයේ දෙසටත් ධන ආරෝපණයකින් ඉවතටත් යන පරිදි ශේෂ්ත්‍රය දැක්ගත හැකියි. ඉන් අනතුරුව ආරෝපණ අතර බල අප සඳහන් කරොත් එහෙම ධන සහ ඍණ ආරෝපණ එකිනෙක ආකර්ෂණය කරන අතර සමජාතීය ආරෝපණ එකිනෙක විකර්ෂණය කරයි. ධන විකර්ෂණය කරනවා, ඍණ විකර්ෂණය සිදු කරනවා. ඒ වගේම පරමාණුකක් තිබෙනව නේද මෙහෙම ධන සහ ඍණ ආරෝපණ පිළිබඳව? ඔව් ඇත්තටම පරමාණුව ලබාගත්තොත් අප පරමාණුවේ දුලපතල හොඳින් දන්නවා. පරමාණුවේ මැද පවතින ධන ආරෝපිත න්‍යෂ්ටිය. එවිට න්‍යෂ්ටිය වටා පරමාණු ඉලෙක්ට්‍රෝන භ්‍රමණය වෙනවා. එතකොට මෙහිදීද සිදුවන්නේ ඉලෙක්ට්‍රෝන යම් කක්ෂයක ප්‍රවේගයකින් භ්‍රමණය වෙන විට අර බල සමතුලිතතාවය පවත්වා ගැනීම. කක්ෂයේදී ඉලෙක්ට්‍රෝනයට පවතිනවා ප්‍රවේගයක්. එවිට ඉලෙක්ට්‍රෝනය මත කේන්ද්‍ර අපසාරී බලයක් එනවා. එවිට න්‍යෂ්ටියේ තියෙනවා ධන ආරෝපණයක්. එයා මත විද්‍යුත් ශේෂ්ත්‍රයෙන් හටගන්නා බලය තියෙනවා. එවිට තමයි ඒ සමතුලිතතාවය පවතින්නේ. ඔව්. ඒ වගේම මේ විද්‍යුත් ආරෝපණවල මේ පරමාණුක පවතින ආරෝපණ ඇත්තෙන්ම ඍණ ආරෝපණ එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන වල බලපෑම අපිට විද්‍යුත් ප්‍රේරණය යටතේ දක්නට පුළුවන්. විද්‍යුත් ප්‍රේරණයේදී සිදුවන්නේ කිසියම් ආරෝපිත අංශුවක් තවත් අංශුවක් වෙතට යොමු කර විට මෙහිදී පරිවාරක විශේෂයි එහිදී එක් පසකට එහි ප්‍රතිවිරුද්ධ
ප්‍රතිවිරුද්ධ ආරෝපණ ආකර්ෂණය වීම දක්නට ලැබෙන්න පුළුවන්. මේ රූපයේ සඳහන් කළ ඇති පරිදි ඔබට දැක්කත හැකි ධනාරෝපණ අංශුවක් ධනාරෝපිත අංශුවක් හෝ වස්තුවක් ආසන්න වන විට ඍණාරෝපණ ඒ දෙසට යොමු වන බව. එය ස්ථಿತಿ විද්‍යුත් ප්‍රේරණය ලෙස හඳුන්වන්න පුළුවන්. වස්තුවක් ආරෝපණය කළ හැකි ක්‍රම 3යි. එය දුලපතාල දන්නවා. එකක් සන්නයිනින් ආරෝපණය, අංක 2 පේරණින් ආරෝපණය, අංක 3 අපට ස්ථಿತಿ විද්‍යුතයෙන් ආරෝපණය ලෙස කොටස් 3කට බෙදන්න පුළුවන්. ඒ එක් අවස්ථාවක් තමයි විද්‍යුත් පේරණින් ආරෝපණය. ඒ තමයි දුලපතාලට රූප සටහනේ දක්වා තිබුණේ පේරණින් ආරෝපණය කිරීම. එහිදී ගොඩක් දුරට අපට වැදගත් වෙනවා පේරණින් ආරෝපණය කිරීම ගැන සංකල්පය. ඉන් අනතුරු අපිට පුළුවන් ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණය යම්කිසි වස්තුවක කොපමණ තිබෙනවාද යන්න හඳුනා ගැනීමේ අවස්ථාවක්. මේ ඇත්තෙන්ම සරලව අපිට හඳුනා ගන්න පුළුවන් ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශකය නැමැති උපකරණය භාවිතා කොට මෙහි ඇත්තටම ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශකයේ තැටි ආසන්නයට රූපේ පරිදි ආරෝපිත අංශුවක්, ඒ කියන්නේ ආරෝපිත වස්තුවක් ලං කරාම ඒ අභ්‍යන්තරයේ පවතින ස්වර්ණ පත්‍රය උක්‍රමණය වීමක් අපට දක්නට ලැබෙනවා. එසේ උක්‍රමණය වෙනවා නම් එම වස්තුව ආරෝපිත වස්තුවක් ලෙසත්, ඒ උක්‍රමණයක් දකින්න නොලැබුණු විට ඒ ආරෝපණ නොවන වස්තුවක් ලෙසත් අපට හඳුනා ගන්න පුළුවන්. උත්ක්‍රමණයේ ප්‍රමාණය අනුව එහි ආරෝපිත කොපමණ ගැබ් වී තිබුණාද යන්න අපිට දැක්කත හැකි එහි උත්ක්‍රමණ කෝණය අනුව. ඉන් අනතුරු අපට යොමු වෙන්න පුළුවන් සන්නායක විද්‍යුත් පරිවාරක සහ එය ඔබ හොඳින් දන්නා කරුණු කෙසේද ආරෝපණ ගබඩා වී ඇත්තේ යන්න. ඉන් අනතුරු අපිට ඉතා වැදගත් කොටස සලකන්න පුළුවන් පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය පිළිබඳ. කිසියම් වස්තුවල පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය කෙලෙසද හැසිරෙන්නේ කියන එක. පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය යන්න අපි දක්වන්නේ Q බෙදීමේ ඒ ලෙස Q යනු එහි ඇති ආරෝපණය සහ ඒ ලෙස අප දක්වනු ලබන්නේ පෘෂ්ඨික වර්ගඵලයයි. මෙහිදී ඔබට දැකගත හැකි පෘෂ්ඨික වර්ගඵලය අනුව පෘෂ්ඨික වර්ගඵලය කුඩා වන විට පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය විශාල වන බැවින් තුඩු ආශ්‍රිතව පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය විශාල වෙනවා නේද? තුඩු හා නැමි. ඇත්තටම තුඩු හා නැමි ආශ්‍රිත දුලපතල දැනගත යුතුයි. ආරෝපණ එක්රොක් වීම වැඩි වෙනවා. එවිට පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය වැඩි වෙනවායි කියලා. ඔව්. පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය වැඩි වෙනවා නම් පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය අනුව ඇත්තෙන්ම ආරෝපණ අනුව එහි විද්‍යුත් ක්ෂේත්‍රය තීරණය වෙනවා. විද්‍යුත් ක්ෂේත්‍ර රේඛා ප්‍රමාණය ඒ ප්‍රදේශයේ වැඩියෙන් දක්නට පුළුවන්. ඊළඟ අප විස්තර කරන්න පුළුවන් මේ පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය නිසා දුලපතාලට පේනවා ශ්‍රාව රේඛා. එහෙම නැත්නම් ඇත්තටම මෙහිදී විද්‍යුත් ශ්‍රාවය anu කල්පිතයක්. අපට දැකගත නොහැකි දෙයක් තමයි ශ්‍රාවය ලෙස හඳුන්වන්නේ. ශ්‍රාවය යනුවෙන් හඳුන්වනු ලබන්නේ යම්කිසි ස්ථානයක සිට තවත් ස්ථානයකට ගලාගෙන යන දෙයක් ලෙස. එවිට අප විද්‍යුත් ශ්‍රාව රේඛා ඇඳීමේ හැකියාව බොහෝ විට විෂය නිර්දේශය තුළ දුලපතලෙන් බලාපොරොත්තු වෙනවා. එහිදී රූපේ පරිදි දුලපතලට පේනවා ඍණ Q ආරෝපණයක් තවත් ධන Q ආරෝපණයක් ආසන්නයේ තැබු විට ශ්‍රාව රේඛා එකිනෙකට ආකර්ෂණය වන පරිදි ලං වෙනවා. එම ශ්‍රාව රේඛා ඇඳීමේ හැකියාව දුලපතලට පැවතිය යුතුයි. එලෙසම අනිත් රූපයෙන් දැක්වන්නේ ධන Q ආරෝපණයක් ඒ සමානව ධන Q ආරෝපණයක් එකට ලං කරාම ශ්‍රාව රේඛා එකිනෙකට විකර්ෂණය වන පරිදි රූපේ දැක්වෙනවා. එය අනිවාර්යයෙන්ම දුලපතල ඇඳීමේ හැකියාව තිබිය යුතු වෙනවා මම හිතන්නේ. එහිදී නිෂේධන ලක්ෂයක් අපිට දැක්කත හැකි. අපි කියනවා ඒකට නියුට්‍රල් පොයින්ට් එකක් නේද? ඒ වගේ ස්ථානයක් දැක්කත හැකි. ශ්‍රාව රේඛා එකිනෙක විකර්ෂණය වීම නිසා. මෙහිදීද නැවත අපට වෙනස් ආකාරයේ ශ්‍රාව රේඛා දැක්කත හැකි. දෙවන රූප සටහනේ තියෙන විශාල ධනාරෝපණයක් කුඩා ධනාරෝපණයක් අතර ශ්‍රාව රේඛා. එහිදී දුලපතලට පේනවා කුඩා ධනාරෝපණය නිසා මේ විශාල ධනාරෝපණය මත ලොකු බලපෑමක් ඇති වෙන්නේ නැහැ. නමුත් දුලපතල දැනගත යුතුයි විශාල ආරෝපණ නිසා කුඩා ආරෝපණ මත විශාල බලපෑමක් ඇති වෙනවා. මේ විභාගයට බලාපොරොත්තු වෙනවා දුලපතලට. ශ්‍රාව රේඛා මගින් කෙලෙසද දක්වන්නේ යන්න ඔබ හොඳින් දැනගත යුතුයි. මේ රූප සටහන් කෙරෙහි අවධානය යොමු කළ යුතුයි.
ඉන් අනතුරු අපිට යොමු වෙන්න පුළුවන් ආරෝපණ අතර බලය එසේ නොවේ නම් ආරෝපණයන් අතර හටගන්නා විද්‍යුත් බලය කොපමණද යන්න. මේ සඳහා අප ආරෝපණ දෙකක් අතර හටගන්නා බලය සඳහා අප සමීකරණයක් ලිව්වොත් එම සමීකරණයද බොහෝ දුරට ගුරුත්ව ශේෂ්ත්‍ර සඳහා අප ලියූ සමීකරණයට බොහෝ ආසන්නයි. F සමානයි 1/4 එප්සයිලන් Q1 Q2 බෙදීම R වර්ගය. මේදී දොළ පුතාලා මෙහි කූලෝම් නියමය යන්න දැනගත යුතුයි. කූලෝම් නියමේ දොළ පුතාලා පාඩම් වේතු කූලෝම් නියම ලියා දක්වන්න දෙනවා. ඉතින් කූලෝම් නියමයේ යනුවෙන් හඳුන්වනු ලබන්නේ කිසියම් ආරෝපණ දෙකක් අතර හටගන්නා අන්‍යෝන්‍ය ආකර්ෂණ බල හෝ විකර්ෂණ බලය එක් එක් ආරෝපණයේ විශාලත්වයට අනුලෝමවත් ඒවා අතර දුරේ වර්ගයට ප්‍රතිලෝමවත් සමානුපාතික වෙනවා. අර ගුරුත්ව ශේෂ්ත්‍රවලත් කිව්වේ ස්කන්ධවල විශාලත්වයට අනුලෝමවත් ඒවා අතර දුරේ වර්ගයට ප්‍රතිලෝමවත් සමානුපාතික වෙනවා. ගුරුත්ව ශේෂ්ත්‍රවලදී එහි සමානුපාතිකත්ව නියතය ලෙස භාවිතා කර අප සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියතය. මෙහිදී සමානුපාතිකත්ව නියතය ලෙස අප භාවිතා කරන ලබන්නේ අදාළ මාධ්‍යයේ පාරවේදීතාවය එහෙම නැත්නම් එප්සයිලන් මත රඳා පවතින නියතයක්. එය පරීක්ෂණාත්මකව හොයාගෙන තියෙනවා 1/4 එප්සයිලන් ලෙස. ඒ දුලපතාලා හොඳින් දැනගත යුතුයි. එවිට සමීකරණය අපට ලැබෙනවා F සමානයි 1/4 එප්සයිලන් වතාවක් QQ යට R වර්ගය ලෙස. එහිදී එප්සයිලන් යන අදාළ මාධ්‍යයේ පාරවේදීතාවය මෙහිදී බොහෝ විට බොහෝ ගැටළු වල මාධ්‍යයේ පාරවේදීතාවය අපට ලබා දෙන්නේ නැහැ. ඒ වෙනුවට ලබා දෙන්නේ වාතය හෝ රික්තක තුල මාධ්‍යයේ පාරවේදීතාවය. එතකොට වාතය හෝ රික්තක තුල මාධ්‍යයේ පාරවේදීතාවය එප්සයිලන් නෝට් ලෙස අපි දැක්වූ විට 1/4 එප්සයිලන් නෝට් අපට ලබා ගන්න පුළුවන් 9 වැඩි කිරීම 10 9යි. මේක දුලපතාලා මතක තබාගත යුතුයි. ඇතැම් අවස්ථාවලදී ලබා දෙනවා බොහෝ විට. ඉන් අනතුරු අපිට යොමු වෙන්නේ විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවයේ කොපමණද යන්න. විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය යන්න අපි දැක්කොත් එහෙම ඒකීය ආරෝපණය සඳහා අපිට විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය අපිට මේ ලියන්න පුළුවන්. එහිදී අපිට සඳහන් කළ හැකිද විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය යන්න තර්ක දැක්වීම? ඔව් ඇත්තටම ගුරුත්ව ශේෂ්ත්‍ර මේ පාඩම සංසන්දනාත්මකව ගිය විට දුලපතාලට මේ ලොකු පාඩමක් නෙමෙයි. ශේෂ්ත්‍ර යනු එකම පාඩම. ගුරුත්ව ශේෂ්ත්‍රයේ තීව්‍රතාවයෙන් අපි අර්ථ දැක්වේ ඒකක ස්කන්ධයක් මත හටගන්නා බලය. නමුත් විද්‍යුත් ශේෂ්ත්‍රයක තීව්‍රතාවය යනු යම් ආරෝපණයක් මත ඒකීය ආරෝපණයක් මත හටගන්නා බලය. එවිට අපිට විද්‍යුත් ශේෂ්ත්‍රයක තීව්‍රතාවය ලියන්න පුළුවන් E සමානයි F යට Q. Q යනු ආරෝපණය. ඉස්සලා අපි ලිව්වේ F යට M. එතකොට M වෙනුවට මෙතන Q ලැබිලා තියෙනවා. එවිට අර අප ලබා ගන්න බලයේ සමීකරණයට ආදේශ කරාම බලය 1/4 එප්සයිලන් වතාවක් QQ යට R වර්ගය. එහිදී බෙදීම Q. එවිට Q කැපිලා යන විට අපිට තීව්‍රතාවය වෙනවා E සමාන 1/4 එප්සයිලන් වතාවක් Q යට R වර්ග ලෙස. ඔව් මේ ගැටලුවේදී අපි කියනවා ආරෝපණයේ 4 වැඩි කිරීම 10 ඍණ 12යි කූලෝම් වූ ලක්ෂීය ආරෝපණයක සිට මීටර් 2ක් දුරින් පිහිටි ලක්ෂයක තීව්‍රතාවය සොයන්න. එහිදී අර සඳහන් කළ පරිදි අප සූත්‍රයට ආදේශ කර ගැනීමෙන් 9 වැඩි කිරීම 10 9ට සමාන වෙන 1/4 එප්සයිලන් නෝට් වලගේ වැඩි කිරීම 4 වැඩි කිරීම 10 ඍණ 12යි කූලෝම් වලගේ ආරෝපණයගේ දෙකේ වර්ගය මීටර් වලින් එහිදී අපට පිළිතුර ලෙස 9 වැඩි කිරීම 10 ඍණ 3යි NC ඍණ 1 ලෙස ලැබෙනවා. එහිදී ඒකක පිළිබඳ සැලකිලිමත් වීම නැවත වතාවක් වැදගත් වෙනවා. විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය සම්බන්ධයෙන් නැවත තවත් ගැටලුවකට අපි යොමු වුණොත් එහෙම සමදුරින් පිහිටි ලක්ෂයේ 6 වැඩි කිරීම 10 ඍණ 12යි කූලෝම් ආරෝපණයක් ලැබුව විට ඒවා අතර හටගන්නා විකර්ෂණ බලය සොයන්න. ඔය ඇත්තටම මෙම ගැටලුවේ විශේෂත්වය වන්නේ මුල් ගැටලුවේ කෙලින්ම සූත්‍රයට ආදේශ කිරීම. මෙහිදී දුලපතාලා දැනගත යුතුයි අර නිව්ටන් නියම වගේ F සමානයි m යෙදීම වගේ ඒ අප F සමානයි m යොදන්නේ ත්වරණයත් එක්ක. ඒ විදිහ F සමානයි mg යොදන්නේ ඇපල් ගෙඩියක ස්කන්ධය m නම් ගුරුත්වය ත්වරණය g නම් ඇපල් ගෙඩිය මත ගුරුත්වය මගින් අට ගන්නා බලය mg. මෙහිදී විද්‍යුත් ශේෂ්ත්‍රයක් ගැන කතා කරාම විද්‍යුත් ශේෂ්ත්‍රය මගින් අට ගන්නා බලය f නම් එය mg නොව EQ ලෙස අපට ලබා ගන්න පුළුවන්. ඇත්තටම අතන m වෙනුවට තියෙන q, g වෙනුවට තියෙන මෙතන e. එතකොට අර f සමානයි mg වගේ f සමානයි EQ යන දොළපතාලා යොදන්න පුළුවන්
කියන එක මතක තබා ගත යුතුයි. එවිට ගැටලුවේ පරිදි අපට ලැබෙනවා ශේෂ්ඨ තීව්‍රතාවය අපි හෙව්වා. එවිට F සමානයි ශේෂ්ඨ තීව්‍රතාවය 9 වැඩි කිරීම 10 ඍණ 3යි. වැඩි කිරීම Q කියන්නේ 6 වැඩි කිරීම 10 ඍණ 12යි. එවිට බලය 5.4 වැඩි කිරීම 10 ඍණ 14යි නිව්ටන් ලෙස ලබා ගන්න පුළුවන්. ඔව්. ඉන්නතුරු අපි විද්‍යුත් විභවය ගැන යමු වෙනවා. විද්‍යුත් විභවය සඳහා විද්‍යුත් විභවයේ අර්ථ දැක්වීම කෙලෙසද අපි දක්වන්නේ? ඔව් ඇත්තටම විද්‍යුත් විභවය ලෙස අර්ථ දක්වන ලබන්නේ එහිදී ඉතා වැදගත් වෙනවා. මොකද විභවයේ අර්ථ දක්වද්දී ආරෝපණ වර්ග දෙකක් පවතිනවා. එකක් ඍණාරෝපිත අංශු අනික ධනාරෝපිත අංශු. නමුත් අප අර්ථ දැක්වීමේදී බොහෝ විට දුල පුතාලා දැනගත යුතුයි යොදා ගන්න ලබන්නේ ධනාරෝපිත අංශු පමණයි. එහිදී අප විභවයේ අර්ථ දක්වනු ලබන්නේ කිසියම් විද්‍යුත් ශේෂ්ඨයක යම් ලක්ෂයක විභවය යනෝ අනන්තයේ පවතින ඒකක ධන ආරෝපණයක් සලකන ලද ලක්ෂ්‍ය වෙත රැගෙනීම සඳහා ශේෂ්ත්‍රයට එරෙහිව කළ යුතු කාර්ය ප්‍රමාණය එතන අප විභවය ලෙස අර්ථ දක්වන්න පුළුවන්. ඇත්තටම විභවය කියන්නේ කාර්යයක්, ශක්තියක්. එවිට අපට V සමානයි W යට Q ලෙස ලබා දෙනවා. ඒදී අර ඍණ ලකුණ අප එන්නේ ගුරුත්ව ශේෂ්ඨයෙන්. මොකද මෙහිදී ආරෝපණ වර්ග දෙකයි, එකක් ධන Q අනික ඍණ Q බැවින්. එවිට විභවයේ සමීකරණයට ආදේශ කරාම V සමාන 1 යට 4 π එප්සයිලන් Q යට R ලෙස අපට භාවිතා කරන්න පුළුවන් විභවයේ සමීකරණ. මේ මතක තබාගත යුතුයි. මේ සම්බන්ධව අප ගැටලුවක් යොමු කර තිබෙනවා මෙහිදී 2 මීටර් දුරින් පිහිටි ලක්ෂයේ විභවය සොයන්න. එහිදී Q සඳහා ආරෝපණය පෙර පරිදි අපිට පෙර සමීක දුන්න ප්‍රශ්නයෙන් ලබා ගන්න පුළුවන් 4 වැඩි කිරීම 10 ඍණ 12යි 1 යට 4 π එප්සයිලන් නෝට් වලගේ සුපුරුදු වගේ මීටර් 2යි දුර එහිදී අපට ලැබෙනවා 1.8 වැඩි කිරීම 10 ඍණ 2යි වෝල්ට් ලෙස විභවය. ඉන් අනතුරු අපිට A හා B ආරෝපණ දෙකක් සාපේක්ෂ පාරවේදීතාවයේ 1.2ක් වූ මාධ්‍යයක තබා ඇත. එම ආරෝපණ නිසා C ලක්ෂයේ හටගන්නා විභවය සොයන්න. මෙහිදී අප බලාපොරොත්තු වෙන ලබන්නේ මෙම ගැටලුවේදී දුලපතාලට අවබෝධයක් ලබා දෙන්න විභවය යනු දෛශිකයක් නොවන වගේ. තීව්‍රතාවය යනු දෛශිකයක්. යම් ලක්ෂයක මෙම ආරෝපණ දෙක නිසා හටගන්නා තීව්‍රතාව වෙනකොත් දුලපතාලා දෛශික ස්වභාවයෙන් සමීකරණය අරන් සෙවිය යුතුයි. නමුත් විභවය යනු දෛශිකයක් නොව විභවය යනු යම් ලක්ෂ දෙකක් ආරෝපණ දෙකක් නිසා හටගන්නා විභවය එම දෙකේ වීචීය එකතුවට සමාන වෙනවා. එහිදී දුලපතාලට සාපේක්ෂ පාරවිත්තාවේ ලබා දීලා තියෙනවා. මම අර පෙර සඳහන් කළ පරිදි බොහෝ විට දෙන්නේ සාපේක්ෂ පාරවිත්තාවේ. එවිට සාපේක්ෂ පාරවිත්තාව 1.2ක් නම් එය වාතයේ පාරවේදීතාවයෙන් වැඩි කළ විට අපට අදාළ මාධ්‍ය පාරවිත්තාවේ ලබා ගන්න පුළුවන්. ලබාගත හැකි. ඒ සඳහා නැවත අප සාමාන්‍ය අදිශ එකතු කරන විදිහට එකතු කිරීමෙන් විභවය සඳහා පිළිතුර ලබාගත හැකි. මේ සඳහා නැවත සමීකරණ යොදා ගැනීමෙන් සහ ඒ සඳහා අදාළ දත්ත ආරෝපණයෙන් අපට විභවය 0.0125යි වෝල්ට් ලෙස ලැබී තිබෙනවා. ඉන් අනතුරු අපට වැදගත් නියමය වෙත යොමු වෙන්න පුළුවන් ගවුස් ප්‍රමේය. ගවුස් ප්‍රමේය අපි අර්ථ දැක්වුවොත් එහෙම විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය පිළිබඳ ගවුස් ප්‍රමේය අර්ථ දක්වන්න ඒදී සඳහන් කරනවා ස්ථಿತಿ විද්‍යුත් ශේෂ්ත්‍රයක අඳින ලද ඕනෑම හැඩයක් ඇති සම්වෘත පෘෂ්ඨයක් කරා ගමන් ගන්නා මුළු විද්‍යුත් ශ්‍රාවය යන්න එහි සමස්ත ආරෝපණය බෙදීමේ එප්සයිලන් වලට සමාන බව. මේ සඳහා පැවසිය යුතු වැදගත් කරුණු විදිහට අපි දක්වන්නේ මොනවද? ඔව් ඇත්තටම ගවුස් ප්‍රමේය දුලපතලට ඉතා වැදගත් වෙනවා. මම අර පෙර සඳහන් කළ පරිදි අප ශේෂ්ඨයකින් නිකුත් වෙන ශ්‍රාවය යනු කල්පිතයක්. එවිට ගවුස් ප්‍රමේය යෙදීමේදීත් මේ කතා කරන ලබන්නේ අප යම් ආරෝපණයක් නිසා හටගන්නා ශ්‍රාවය පිළිබඳව සොයා ගැනීම පිළිබඳ දැනුම. ඒතකොට විද්‍යුත් ශ්‍රාවය යනු අපට දැකගත නොහැකි දෙයක්. නමුත් ගවුස් ප්‍රමේය විස්තර කරනවා මෙම ශ්‍රාව ප්‍රමාණය සොයා ගැනීමට ප්‍රමේයක්. ඒක තමයි අපි ඔය පෙර සඳහන් කළ ලද ගවුස් ප්‍රමේයෙන් සඳහන් වෙන්නේ. එහිදී තා වැදගත් වෙනවා දුලපතල සංවෘත පුෂ්ඨයක් යන්න. විභාගයට අපට ලබා දෙනවා දුලපතලට බහුවර්ණ බොහෝ විට සංවෘත නොවන පුෂ්ඨ ලබා දීලා මුළු ශ්‍රාවයේ කොපමණද කියලා අහනවා. එහිදී දුලපතල දැනගත යුතුයි පුෂ්ඨයේ සංවෘත නොමැතිනම් ශ්‍රාවය අපට ලබා ගන්න බැරි බව. ඉතින් තවත් වැදගත් කරුණක් වන්නේ ලම්බක වර්ගඵලය. එතකොට ගවුස් පුෂ්ඨය යනුවෙන් අපි තෝරාගත යුතුයි පුෂ්ඨයක්. එම ගවුස් පුෂ්ඨයේ නිශ්චිත හැඩයක් නැහැ. එය අදාළ වස්තුවේ හැඩය අනුව අප ලබාගත යුතු ලම්බක වර්ගඵලය. ඇත්තටම අප සන්නායක කම්බියක් වගේ ලබාගත් විට
කම්බියේ වටා ලම්බක වර්ගඵලය වන්නේ සිලින්ඩරයක්. එවිට ගවුස් පෘෂ්ඨය සිලින්ඩරයක් බවට පත් වෙනවා. ඔබ ගවුස් පෘෂ්ඨය නිර්මාණය කරගත යුතුයි දී ඇති. ඔව් නිර්මාණික දුවල පුතාලා කල්පිතේ සිතාගත යුතුයි. එතකොට ලක්ෂයක් වගේ දෙයක් සැලකුවොත් ගවුස් පෘෂ්ඨය කියන්නේ ලක්ෂයකට ලම්බක වන්නේ ගෝලයක්. ඊට දුවල පුතාලා ගවුස් පෘෂ්ඨය ලෙස ලබාගත යුතු ගෝලයක්. ඒ වගේ දුවල පුතාලා අර ගවුස් පෘෂ්ඨය නිශ්චිතවම සෑම විටම ගෝලයක් ලෙස උපකල්පනය කිරීම වැරදි. ඒ බොහෝ විට දුවල පුතාලා විභාගයට කරන වැරද්දක්. මේ සඳහා නැවත ශ්‍රාව ආකෘතිය ඇසුරින් තීව්‍රතාවය අර්ථ දක්වන්න කියලා අපිට ප්‍රශ්නයක් යොමු කරන්න පුළුවන්. එහිදී කියනවා යම් ලක්ෂයකදී ඒකක වර්ගඵලයට ලම්බකව ගමන් කරන විද්‍යුත් ශ්‍රාවය හෙවත් ශ්‍රාව ඝනත්වයේ එම ලක්ෂයේ ශේෂ්ත්‍ර තීව්‍රතාවය ලෙස අර්ථ දක්වන බව. ශ්‍රාවය සහ ඒ සම්බන්ධව අපිට වැදගත් කාරණා විදිහට අපිට යොමු වෙන්න පුළුවන්. ඇත්තටම මෙම තීව්‍රතාවයේ මේ දෙවන අර්ථ දැක්වීම. අප පළවන අර්ථ දැක්වීම කිව්වේ තීව්‍රතාවය anu ඒකික ආරෝපණයක් මත අට ගන්නා බලය ලෙස. ඒතකොට මෙම තීව්‍රතාවය ශ්‍රාවාකෘති අර්ථ දැක්වීම ලෙස අප හඳුන්වන්නේ ගෞස් ප්‍රමේය ආශ්‍රිතව. ඒකට එහිදී සඳහන් වන්නේ ගෞස් ප්‍රමේය අර්ථයේදී තීව්‍රතාවයේ යනු කිසියම් ලක්ෂයක විද්‍යුත් ශ්‍රේෂ්ඨයක තීව්‍රතාවය යනු ශ්‍රාව ඝනත්වය. ශ්‍රාව ඝනත්වය කියන්නේ එම ස්ථානයේ ශ්‍රාවයේ බෙදීම ඊට ලම්බක වර්ගඵලය ලෙස. එවිට දුවල පුතාලා ලම්බක වර්ගඵලය සෙවීමේදී තා වැදගත් වෙනවා. අර පෙර සඳහන් කළා. එදී ලම්බක නොවන අවස්ථාවලදී ඔබ ඒ සඳහා පාවිච්චි කර යුතුයි. නැවත දෛශික සඳහා අප පාවිච්චි කරන පරිදි එහි සංරචකය. ඒ සඳහායි මෙහිදී ලබා දී තිබෙන්නේ e cos theta dA ලෙස. ඉන් අනතුරු අප ලම්බක අවස්ථාවේදී අපිට සූත්‍රයක් විදිහට ගත්තොත් මෙහිදී දක්වන්න පුළුවන් තීව්‍රතාවය ෆයි බෙදීම ඒ ලෙස. ෆයි යනු ශ්‍රාවය. E යනු මෙහිදී E යනු සඳහන් කිරීමේදී EA ලෙස අපිට ෆයි අර්ථ දක්වන්න පුළුවන්. ඒ සඳහා ෆයි වල ඒකක ලෙස අපිට nm වර්ගය සීරින 1 ලෙස ලැබෙනවා. මෙහිදී දක්වා තිබෙනවා ඔබ පෙර සඳහන් කළ පරිදි ආරෝපණයක් ලක්ෂීය ආරෝපණයක් වටා තෝරා ගන්න ලද ගෞස් පෘෂ්ඨය ගෝලයක වර්ගඵලය ලෙස දුවල පුතාලා දැනගත යුතු ලම්බක වර්ගඵලය ලෙස. එතන මෙහිදී ශ්‍රාවයේ ඒකක ලබා ගැනීම ඉතා වැදගත් වෙනවා. බොහෝ විට අර පළමු ප්‍රශ්නේ බහුවර්ණයේ යෙදෙන්නේ ඒකක හා මාන. එහිදී අර ලේසි ඒකකයක් නෙමෙයි දුවල පුතාලාට දෙන්නේ විශේෂයෙන් ශ්‍රාව ඒකක, එලෙසම පාරවේදීතාව ඒකක, පාරගම්‍යතාව ඒකක. බොහෝ විට මේම ඒකක ලබා ගැනීම හැකියාව ඉතා වැදගත් වෙනවා පළමු ප්‍රශ්නයට ඉරිකිසීම සඳහා බහුවර්ණවලදී. ඉන් අනතුරු අප ගෞස් ප්‍රමේයයේ ගැටලුවක් සඳහා යොමු වෙනවා. ගෞස් ප්‍රමේයයේ ගැටලුවකදී අප යොමු වෙමු සඳහා රේඛීය ආරෝපණ ඝනත්වය සිග්මා සමානයි 1.8 වැඩි කිරීම 10^6යි කූලෝමීටරයට ඌ සිහින් සන්නායක කම්බියක් සලකා ඒ වටා ගෞස් පෘෂ්ඨය ඇඳ එම කම්බියේ සිට සෙන්ටිමීටර් 30ක් දුරින් පිහිටි ලක්ෂයක තීව්‍රතාවය සොයන්න. මෙහිදී ඔබට දැක් ගන්න පුළුවන් රූපයේ දක්වා තිබෙනවා ගෞස් පෘෂ්ඨය නිර්මාණය කොට තිබෙනවා සන්නායක කම්බියක් බැවින් එය සිලින්ඩරාකාර ගෞස් පෘෂ්ඨයක් තමයි අපට නිර්මාණය කරගත හැකි වන්නේ. එහිදී අප එහි අගයන් ලබා ගැනීමේදී y සමානයි EA යන්න යොදාගත හැකි. මෙහිදී 5 සඳහා ගෞස් ප්‍රමේයයෙන් දැක්වෙන පරිදි සිග්මා q බෙදීම එප්සයිලන් e වතාවක් මෙහි පෘෂ්ඨ වර්ගඵලය 2πr L ලෙස ලබාගත හැකි. එය සිලින්ඩරයක් බැවින් L යනු එහි උසයි. එහිදී දත්ත ආදේශයෙන් නැවත සිග්මා ලබා දී තිබෙන බැවින් ඔබ සිග්මා ලබාගත යුතුයි. E සමානයි 1.1 වැඩි කිරීම 10^4 ලෙස ලැබෙනවා. ඉන් අනතුරු අපිට යොමු වෙන්න පුළුවන් ශේෂ්ත්‍ර තීව්‍රතාවය සම්බන්ධ ගැටලුවකට. ඔව් ඇත්තටම ශේෂ්ත්‍ර තීව්‍රතාවය පිළිබඳ දුවල පුතාලට ඉතා වැදගත් වෙනවා සන්නායක ගෝල පිළිබඳව දැනුම. ඇත්තටම සන්නායක ගෝලයක් ආරෝපිත සන්නායක ගෝලයක් යනුවෙන් හඳුන්වලා ලබන්නේ ආරෝපණය කරන ලද යම් අරයක් සහිත පුෂ්ඨීය ගෝලයක්. එවිට දුවල පුතාලා ඉතා වැදගත් දැනගත යුතුයි සන්නායක ගෝලයක මතු පිට පමණයි ආරෝපණ රැඳෙන්නේ. ඒ අභ්‍යන්තරයේ කිසිදු ආරෝපණයක් රැඳෙන්නේ නැහැ. එබැවින් සන්නායක ගෝල පිළිබඳව ගැටලුවලදී දුවල පුතාලා ඉතා වැදගත් වෙනවා ඇතුළත ආරෝපණීය බිඳුවයි එවිට සන්නායක ගෝලයේ ඇතුළත තීව්‍රතාවය ශුන්‍ය වෙනවා. නමුත් මතු පිට තීව්‍රතාවය අපට ලබා ගන්න පුළුවන් 1/4 එප්සයිලන් වතාවක් q යට ගෝලයේ අරේ වර්ගයේ ලෙස.
එලෙසම පිටත සන්නායක ගෝලයේ පිටත ලක්ෂයක තීව්‍රතාවය අපි සැලකුව විට පිටත ලක්ෂයක් ගත්තොත් එම කේන්ද්‍රයේ සිට ඇති දුර අපට r කියලා සැලකුවොත් එලෙසම 1/4 එප්සයිලන් යථාවක් q r ලෙස r වර්ග ලෙස ලබා ගන්න පුළුවන්. අපි ගැටලුවට යොමු වුණොත් ගැටලුවේ අපට සඳහන් කරනවා මෙම ගෝලයේ මත ලක්ෂයක තීව්‍රතාවය හා විභවය සොයන්න ලෙස. එතකොට මත ලක්ෂයක වන බැවින් මෙහි දුර ලෙස සඳහන් කළ යුත්තේ ගෝලයේ අරය. එවිට මත ලක්ෂයේ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය 0.9ක් ලෙස ආදේශයෙන් ලබා ගන්න පුළුවන්. විභවය එලෙසම 1/4 එප්සයිලන් නෝට් වතාවක් q යට a. එවිට අපට විභවය ලැබෙනවා 1.18ක් ලෙස. ඇත්තටම අර්ජුන් සර් විභවය පිළිබඳව සාකච්ඡා කරද්දී සන්නායක ගෝලයක ඉතා වැදගත් වෙනවා. සන්නායක ගෝලයක තීව්‍රතාවයේ අභ්‍යන්තරයේ බිඳුවයි. නමුත් සන්නායක ගෝලයේ විභවය පිළිබඳව සාකච්ඡා කළ විට ගෝලයේ මත ලක්ෂයේ විභවය ඇතුළත විභවයට බොහෝ විට සමානයි. ඒ අනිවාර්යෙන් දැනගත යුතුයි. ඒකාකාර විභවයක් පවතිනවා. නමුත් තීව්‍රතාවය ශූන්‍ය වෙනවා. අභ්‍යන්තර තීව්‍රතාවය. ඔව්. ඒ ප්‍රස්ථාරගත කිරීමේදී ඉතා වැදගත් කරුණක් දොළපතාලට ඊළඟ අපට ඉස්සරහදී එක පෙන්වන්න පුළුවන්. ඔව්. ඉන්නතුරුව අපිට යොමු වෙන්න පුළුවන් තවත් ගැටලුවකට මෙම ගෝලයේ කේන්ද්‍රයේ සිට සෙන්ටිමීටර් 30ක් දුරින් පිහිටි ලක්ෂයක තීව්‍රතාවය සහ විභවය සොයන්න. එෙහිදීද නැවත ඔබට පෙර සඳහන් කළ පරිදි දත්ත ආදේශයෙන් ලබාගත හැකි මෙහිදීද සූත්‍ර දෙක ඉතාමත් වැදගත්. සූත්‍රවලට දත්ත ආදේශයේ පමණයි මෙහිදී ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ සහ ඒ සඳහා සුළු කිරීම. ඉන් අනතුරුව මෙහිදී පෙර සඳහන් කළ පරිදි වැදගත් ලක්ෂණය තීව්‍රතාවය සහ විභවයේ විචලනය. විභවයේ විචලනය පෙර සඳහන් කළ පරිදි තීව්‍රතාවය අභ්‍යන්තරයේ ශූන්‍ය වන අතර විභවය ඒ සඳහා නියත අගයක් පවතිනෝ පෘෂ්ඨයේ සඳහන් ආකාරයෙන්ම. ඒක ප්‍රස්ථාරය හොඳින් දොළපතාලට දැක ගන්න පුළුවන් වෙනවා මම හිතන්නේ. ඔය ඊළඟ අපි යමු වුණොත් තීව්‍රතාවයේ තුන්වන අර්ථ දැක්වීම. ඇත්තටම ශ්‍රේෂ්ඨ තීව්‍රතාවයේ තුන්වන අර්ථ දැක්වීම වන්නේ යම් ලක්ෂයක ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය එම ලක්ෂයේ සිට කුඩා දුරක විභව අනුක්‍රමණයට සමානයි. හැම වෙලාවම අනුක්‍රමණයන දුරකින් බෙදෙනවා. එබැවින් E සමානයි V බෙදීම D. මේ V අනු විභවය එවිට අපට ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය V බෙදීම D ලෙස ලබා ගන්න පුළුවන්. එෙහිදීද දොළපතලට ඊළඟ ගැටලුවක් තියෙනවා. එම ගැටලුවේ තියලා තියෙනවා විභවාන්තරය වෝල්ට් 200ක් වන තහඩු දෙකක් පරතරය සෙන්ටිමීටර් 4ක් නම් තීව්‍රතාව අපට ගන්න පුළුවන් 5000යි මීටරයට වෝල්ට් ලෙස. එවිට මෙහි ශේෂ්ඨයට ස්කන්ධයේ ග්‍රෑම් 5ක් වූ ආරෝපණයක් ධන 3 මයික්‍රෝකුලෝම් අංශුවක් ඇතුල් කළ විට ත්වරණය යනවා. එවිට ශ්‍රේෂ්ඨයෙන් යොදන බලය F සමානයි EQ. එයට යොදන්න පුළුවන් අපට අංශුවට F සමානයි MA. ඒ දෙන්න සමාන කළ විට ත්වරණය අපට ලබා දෙනවා පාසුවෙන් 3 ms ශ්‍රේණි දෙක ලෙස. ඉන් අනතුරු අප තුන්වන ශේෂ්ත්‍රය වෙත යොමු වෙනවා. එහිදී අප සාකච්ඡා කරන ලබන්නේ චුම්බක ශේෂ්ත්‍ර. චුම්බක ශේෂ්ත්‍රවලදී චුම්බකයක් මගින් ඇත්තෙන්ම චුම්බක ද්‍රව මගින් ඇති කරන ලබන ශේෂ්ත්‍රය කොහොමද කියන එකයි සාකච්ඡා කරන්නේ. මෙහිදී චුම්බක ශේෂ්ත්‍රවල චුම්බක ශේෂ්ත්‍රයක ද්‍රව මගින් ශ්‍රාවය නිකුත් කිරීම සහ ඒ ආශ්‍රයෙන් ශේෂ්ත්‍රයක් ඇති කරනු ලබනවා. චුම්බක සෑම විටම පවතින්නේ ද්විත්ව ද්‍රව විදියට නේද? ඇත්තටම චුම්බක ශේෂ්ත්‍රවල ඉතා වැදගත් වෙන්නේ අපට ආරෝපිත චලනය වන අංශුවක් වටා චුම්බක ශේෂ්ත්‍රය හා ඒ ලෙසම ධාරාව රැගෙන සන්නායකයක් වට චුම්බක ශේෂ්ත්‍ර. ඒතකොට දොළපතල දැනගත යුතුයි චුම්බක ආශ්‍රිතව හටගන්නා බල රේඛා රූපේ පරිදි ඇත්තටම අපට චුම්බක ශ්‍රාවය අපට දැකගත හැකි අවස්ථාවක් මෙය. චුම්බකයක් අපි දෙකට කැඩුවොතින් කොයි වගේ අවස්ථාවකටද යොමු වෙන්නේ? මෙහිදී අප නැවත උතුරු සහ දක්ෂිණ ද්‍රව විදියට චුම්බකය යොමු වෙන බව පේන්න තියෙනවා. ඉන් අනතුරු අප චුම්බක ශේෂ්ත්‍රයක් මගින් ඇති වෙන බලය සඳහන් ගැටලුවකට යොමු වුණොත් එහෙම ශේෂ්ත්‍ර තීව්‍රතාවය 0.8යි ටෙස්ලා වන චුම්බක ශේෂ්ත්‍රයකට ලම්බකව ඇම්පියර් 2 විද්‍යුත් ධාරාවක් ගමන් කරන සෙන්ටිමීටර් 30ක් දිග සන්නායකයක් තබා ඇත. එය මත හටගන්නා බලයේ විශාලත්වය හා දිශාව සෙවීමටයි බලාපොරොත්තු වෙන්නේ. මෙහිදී ඇත්තටම මෙහිදී මෙම ඉතා වැදගත් වෙනවා දොළපතල දැනගත යුතු. මෙහිදී තමයි චුම්බක ශේෂ්ත්‍රක තීව්‍රතාවයේ අර්ථයක් වන්නේ. තීව්‍රතාවය සමානයි B නම් B සමානයි
අපට ලබා ගන්න පුළුවන් එයා මත යොදන බලය F නම් F සමානයි BI ලෙස තීව්‍රතාවයේ අර්ථ දැක්වීම සලකලා මෙම සූත්‍රයේ දූල පුතාලා ඇත්තටම මතක තබාගත යුතුයි. එවිට ගැටලුවේ පරිදි චුම්බක ශේෂ්ත්‍රයේ තීව්‍රතාවයේ 0.8යි ටෙස්ලා ධාරාව රැගෙන යන ධාරාව දශම ඇම්පියර් 2යි. එවිට F සමානයි B ආදේශ කරාම අපට ලැබෙන බලය 0.488ක් ලෙස. එදී ඊට වැදගත් වෙනවා මේම බලයේ දෛශිකයක් බැවින් මෙහි දිශාව සොයා ගැනීම සඳහා ප්ලෙමින්ගේ වමත් නියමය භාවිතා කිරීම. එහිදී අප වමතේ මාපට්ටකිල්ල, දබරකිල්ල, මැදකිල්ල එකිනෙකට ලම්බකව තැබු විට දුලපතලා දන්නවා බලයේ දිශාව මාපට්ටකිල්ලෙනොත් ඒ වගේම දබරකිල්ලේ දිශාව ශ්‍රේෂ්ඨයේ දිශාවත් එවිට මැදකිල්ලේ දිශාව චලනයේ සන්නායකයේ චලන දිශාවත් ලබා දෙනවා. ඒ අපට FBI ලෙස ලකුණු මතකයේ තබා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉහත සඳහන් කර සන්නායක සඳහා එම දිශාවන් ආදේශ කිරීමෙන් ඔබට එහි දිශාව ඉහළට ලෙස ලබාගත හැකියි. විද්‍යුත් චුම්බක මගින් ගූර්ණයක් ඇති කළ හැකි. ගූර්ණය අපි ඇති කරන අවස්ථාවක් ගැන සාකච්ඡා කරන්න පුළුවන් මෙහිදී. ඉහත චුම්බක ශේෂ්ත්‍රයේ 2 ඇම්පියර් ධාරාවක් රැගෙන යන දිග සෙන්ටිමීටර් 30ක් සහ පළල සෙන්ටිමීටර් 20ක් වන ඍජුකෝණාශ්‍රාකාර පොඩු 100ක් සහිත දඟරයක් ඇත. එම දඟරයේ මත හටගන්නා බල ගූර්ණය කොපමණද? මේ සඳහාද අප පැහැදිලි කිරීමක් කරමු. ඔය ඇත්තටම මෝටර වැනි උපකරණ සරල ධාරා මෝටරයකනි උපකරණයක් භ්‍රමණය වන්නේ චුම්බක ශේෂ්ත්‍රය හට ගන්නා බල ගූර්ණය හේතුවෙන්. එහිදී සන්නායකයට ලම්බකව පවතින පුඩු මත කැබලි මත බලයක් හට ගන්නවා. එම බලය සමානයි එලෙසම දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. එවිට අපට ටෝ සමානයි BI ලෙස ලබා ගන්න පුළුවන්. ටෝ යනු ගූර්ණය, B යනු චුම්බක ශේෂ්ත්‍රයේ තීව්‍රතාවය, I යනු ගලන ධාරාව, N යනු ඔතා ඇති පොටවල් ගණන, ඒ අනු පොටක වර්ගඵලය. එවිට අපට ගූර්ණය ලබා ගන්න පුළුවන් 9.6 නිව්ටන් මීටර් ලෙස. එන්නතුරු අප විද්‍යුත් ධාරාවක් රැගෙන යන සන්නායකයක් අවට විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය කොපමණද යන්න සඳහා සමීකරණයක් අපට ලබා ගන්න පුළුවන්. ඒ සඳහා අප බයෝසාවා නියමයේ මගින් ලබා ගන්නු ලබනවා. ඩෙල්ටා B සමානයි mu naught බෙදීම 4යි පයි I ඩෙල්ටා L sin theta r වර්ගය බෙදීම r වර්ගය mu naught යනු මෙහි මාධ්‍ය පාරවේදීතාවය, I යනු ධාරාව, ඩෙල්ටා L යනු අංශු මාත්‍ර දිග, theta යනු ආනත කෝණය සහ r යනු සන්නායකයේ දුර. ඔව් ඇත්තටම මෙහිදී දුලපතල බයෝසාවා නියමය දැනගත යුතුයි මේ ප්‍රකාශනය. නමුත් ගැටලුව වලදී දුලපතලට එන්නේ මේකේ ප්‍රධාන අවස්ථා තුනක්. එකක් ආධාරාව රැගෙන යන අපරිමිත දිගති සන්නායකයක ආර්දුරින් පිහිටි ලක්ෂයක ශ්‍රාවය සෙවීම පිළිබඳව. දෙවෙනි එක සන්නායක ධාරාව රැගෙන යන සන්නායක පුඩුවක රවුමක කේන්ද්‍රය හට ගන්නා ශ්‍රාවය පිළිබඳව. තුන්වෙනි එක ධාරාව රැගෙන යන පරිනාලිකාවක අක්ෂය හට ගන්නා ශ්‍රාවය පිළිබඳව. ඒ සඳහා සමීකරණ තුන දුලපතල මතක තබාගත යුතුයි. මේ සඳහා විද්‍යුත් ශේෂ්ත්‍රයේ ඇතිවන විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවයේ දිශාව අපිට ලබා ගැනීම සඳහා නියම දෙකක් භාවිතා කළ හැකි. කස්කුරුප්පු නියමය සහ මෙන්ම දකුණත් නියමය මගින් අපට දිශාව ලබාගත හැකි. ඉන් අනතුරු අපි යොමු වුණොත් එහෙම අනන්ත දිග සන්නායකයක් සහ පොඩුවක් ආශ්‍රය කරගෙන ගැටලුවකට පහත් සන්නායක පොඩුවේහි 2 ඇම්පියර් ධාරාවක් රැගෙන යන අතර මේ වාතය තුල තබා ඇත ඕලක්ෂය හට ගන්නා චුම්බක ශ්‍රාවය සොයන්න. මෙහිදී පැහැදිලි කිරීම. ඔව් ඇත්තටම මෙහිදී දුලපතලට පේනවා ඕලක්සේදී හටගන්නා ශ්‍රාවයේ කොටස් දෙකයි. එකක් අනන්තයක ධනානන්තයේ ඉඳන් යම් ලක්ෂයකට එන සන්නායක කැබැල්ලා. මුළු සන්නායක දිගම දීලා නැති බැවින් අනෙක් පස දීලා නොමැති බැවින් මෙහිදී අර්ධයයි අපි ගන්නෙ. ඒත්සම සන්නායක පුඩුවේද මුළු රවුමම දීලා නැහැ. එවිට අප ගන්නේ පුඩුවේ 4න් 3ක ප්‍රමාණයක්. එවිට ගැටලුවට යොමු විට දුලපතලට පේනවා මුළු ශ්‍රාවය එකතුව අපට ලැබෙනවා එකතුවක් ලෙස. හේතුව දිශා දෙකම සමානයි. එවිට එකතුවක් ලෙස ලැබෙනවා. භාගයයි අපරිමිත සන්නායක ධන 4න් 3යි වෘත්තාකාර පුඩුව. එවිට සූත්‍රය ආදේශ කරාම අපරිමිත සන්නායක කියන්නේ mu naught 4.5ට 2lr, වෘත්තාකාර පුඩුව කියන්නේ mu naught 4.5ට 2.5r. එවිට අපට උත්තරය ලැබෙනවා 1.9 වැඩිකම 10.5 ටෙස්ලා ලෙස. එනතුරුව නැවත ශ්‍රාවය ඝනත්වය පිළිබඳ ගැටලුවක් තියෙනවා. අරය සෙන්ටිමීටර් 5ක් වන වලයාකාර පරිනාලිකාවක දඟරයක
750ක පොටවල් ගණනක් ඇත. පරිනාලිකාව තුළ චුම්බක ස්‍රාව ඝනත්වය 1.8 වැඩි කිරීම 10 ඍණ 3යි ටෙස්ලා නම් දඟරයේ තුලින් ගලන ධාරාව සොයන්න. නැවත B සමානයි mu naught ni බෙදීම A2πr ලෙස ආදේශ කිරීමෙන් නැවත සූත්‍රයේ සඳහා දත් ආදේශ කිරීමෙන් I සඳහා 0.6යි ඇම්පියර් ලෙස ලැබෙනවා. පරිනාලිකාවක අවට ශ්‍රාවය මේ විදිහට අපිට දක්වන්න පුළුවන්. නැවත ඒ සඳහාද කස්කුරුප් නියමයේ යොදා ගැනීමෙන් අපිට දිශාව සොයාගත හැකියි. ඉන්නතුරු අංශුවක චලිතය පිළිබඳව ඔව් ඇත්තටම චුම්බක ශේෂ්ත්‍රයට ඇතුළු වෙන අංශුවක චලිතය සැලකුව විට එම අංශුව මත පෙර පරිදි බලයක් හට ගන්නවා. එය කේන්ද්‍ර අපසාරී බලය mv වර්ගයට r වලට සමාන වීම නිසා යම් ප්‍රවේගයකින් ඇතුළු විට එය වෘත්තාකාර පතයක යන්න පෙළඹෙනවා. එවිට බල සමතුලිතතාව සැලකුවම කේන්ද්‍ර අපසාරී බලය mv වර්ගයට r සමාන වෙනවා මෙයා මත හටගන්නා BQE බලයට. එවිට ආරෝපිත අංශුව මත හටගන්නා BQE බලයේ දිශාව හොයාගන්න අපට දාන්න පුළුවන් ප්‍රමින්ගේ වමත් නියමය යන්න. එය දැමුව විට අපට මේ බල සමතුලිතතාවයට අනුව වෘත්තාකාර පතයේ අරය ගණනය කරගන්න පුළුවන් ගැටලුවේ පරිදි. ඔව්. ඉන්නතුරු මෙවැනි අංශුවක් සඳහා මෙම අංශුව චුම්බක ශේෂ්ත්‍රයට තීටා කෝණයකින් ඇතුල් කළොත් කුමක් වෙයිද? එවිට වෙන්නේ ලම්බක නොවන බැවින් ලම්බක සංරචකයේ v sin θ එයාගෙන් මෙයා වෘත්තාකාර පතයක යන්න උත්සාහ කරනවා. එවිට සමාන්තර සංරචකයේ ශේෂ්ත්‍රයට v cos θ එවිට මෙය වෘත්තයේ ඉදිරියට ඇදෙන්න හදනවා. එබැවින් මෙහි පතය බොහෝ විට සර්පිලාකාර මාර්ගයක ගමන් කරනවා. ඒකයි මෙතන සිදුවන ක්‍රියාදාමයේ දුලපතල දැනගත යුතුයි. ඔව්. ඉන්නතුරු අපිට වැදගත් නියමයක් ලෙස යොමු වෙන්න පුළුවන් ෆැරඩේ නියමය. විද්‍යුත් චුම්බක පිළිබඳ ෆැරඩේ නියමය අපි වචනයෙන් විස්තර කළොත් සම්වෘත විද්‍යුත් පරිපථයක් කරා ඇමිනී ඇති චුම්බක ශ්‍රාවය වෙනස් වන සෑම විටකම එම පරිපථයේ විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වේ. එහි විශාලත්වය ශ්‍රාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවයට සමාන වේ. ඒ සඳහා අපට සූත්‍රයක් ගොඩනගා ගත හැකි ඍණ d5 dt ලෙස E සඳහා විද්‍යුත් ගාමක බලය. මේදී ඍණ ලකුණෙන් දිශාව දැක්වෙනවා. දිශාව ලබා ගැනීමට ලෙන්ස් නියමය භාවිතා කරනවා. ලෙන්ස් නියමයේදී දිශාව සෙවීමට භාවිත වන ලෙන්ස් නියමය සම්වෘත පරිපථයක් කරා ඇමිනී ඇති චුම්බක ශ්‍රාවය වෙනස් වන විට එම වෙනස් වීමට පටහැනි ලෙස එම සම්වෘත පරිපථය තුළ විද්‍යුත් ධාරාව ප්‍රවරණය වේ. මෙම සංසිද්ධිය ඇත්තෙන්ම මෙහිදී පැහැදිලිව දක්වත හැකි නේද? ඔව් ඇත්තටම මේ තමයි බොහෝ විට භාවිත වන සියලුම විදුලි බලාගාර ආශ්‍රිතව විදුලිය උත්පාදනය කිරීම සඳහා එහිදී සිදුවන්නේ චුම්බකය චලනය කිරීම හෝ සන්නායකයේ චලනය කිරීම එවිට බල රේඛා ඡේදන වීමක් සිද්ධ වෙනවා. ඡේදනය වූ විට ඇත්තටම ධාරාවක් ලැබෙනවා. රූප සටහනේ පරිදි පළවෙනි රූප සටහනේ චුම්බකයේ ඉදිරියට චලනය කරන විට ගැලනෝමීටරයේ කටුව දකුණු අත දෙසටත් චුම්බකයේ ආපසු ගමන් කරන විට ශ්‍රාවකයා ඡේදනය වන විට ගැලනෝමීටරයේ අනිත් ධාරාවේ දිශාව ප්‍රතිවිරුද්ධ වෙනවා. නමුත් චලනය නොකර පවතින විට ධාරාව සන්නායකෙන් ඡේදනය වුවත් අපට ධාරාවක් නොපෙන්වන බව පෙන්වනවා. එනම් චලනීමේ ශීඝ්‍රතාවයන් ඉතා වැදගත් වෙනවා. ඔව්. ඇත්තෙන්ම මෙහිදී සිදුවන්නේ සන්නායකයේ තුල නැවත චුම්බක ශේෂ්ත්‍රයක් ඇතිවීම ඒ සිදුවන ක්‍රියාවට ප්‍රතිවිරුද්ධ ලෙස. ඉන් අනතුරු අපිට ප්‍රේරිත විද්‍යුත් ගාමක බලයේ ගැටලුවක් යොමු වෙනවා. මෙහිදී චුම්බක ශේෂ්ත්‍රයට ලම්බකව එල්දිග සන්නායකයක් වී ප්‍රවේගයෙන් චලනය වන විට එය මත හට ගන්නා ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය සඳහා ප්‍රකාශනයක් ලියන්න. මේ සඳහා අපට E සමානයි d5/dt E සමානයි b වතාවක් වර්ගඵලය වෙනස් වීමේ ශීඝ්‍රතාවය එහිදී අපට BLV යන්න ලබා ගන්න දුලපතලා අනිවාර්යෙන් මතක තබා ගත යුතුයි. E සමානයි BLV යන්න. BLV ඉතා වැදගත් වෙනවා එම සමීකරණය. අප එය යෙදීමක් ලෙස ඉදිරි ගානකට යොමු වෙමු. ගානේදී දුලපතලට පේනවා රූපේ පරිදි 0.4 ටෙස්ලා වන චුම්බක ශේෂ්ත්‍රයකට ලම්බකව 10 ms ශ්‍රේණික ප්‍රවේගයෙන් පහළට වැටෙන දණ්ඩක් සෙන්ටිමීටර 20යි සන්නායකයේ දෙකලවර ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය හොයන්න කියනවා. එවිට අප සූත්‍රයේදී විට E සමානයි BLV අපට ලබා දෙනවා එහි දෙකලවර ප්‍රේරණ විද්‍යුත් ගාමක බලය 0.8 වෝල්ට් ලෙස. එවිට එයට අප ලැබෙන ධාරාව ලබා ගැනීමේදී V සමානයි IR යෙදුවිට අපට ලබා දෙනවා I 40යි මිලි ඇම්පියර් ලෙස. අද දින අප සාකච්ඡා කරේ ශේෂ්ත්‍ර පිළිබඳව. මෙහිදී මුලින්ම අප ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රද නැවත විද්‍යුත් ශේෂ්ත්‍ර සහ ඉන් අනතුරුව චුම්බක ශේෂ්ත්‍ර පිළිබඳව සාකච්ඡා කරා. නැවත ඔබ හමුවන්නේ ධාරා විද්‍යුතය පිළිබඳව සාකච්ඡා කිරීමටයි. සුබ දවසක්. සුබ දවසක්.